අද අපේ රටේ කවුරුත් දන්නවා මේ කෙටි කාලයක් ඇතුළත ජනතාවගේ අප්‍රසාදයට විරෝධයට පත් වුණු ආණ්ඩුව සහ නායකයා බවට මේ ආණ්ඩුවත් ගෝඨාභය රාජපක්ෂත් පත් වී තිබෙනවා. ඒ සඳහා විවිධ සමාජ තීරු සමාජ කණ්ඩායම් තමන්ගේ විරෝධය තමන් මුහුණ දෙන පීඩනයට එරෙහිව තමන් මුහුණ දී තිබෙන ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් විවිධ මැදිහත් වීම් කරනවා. නමුත් දැන් ආණ්ඩුව සූදානම් වී තිබෙන්නේ විවිධ ආකාරයෙන් විටක පොලිසිය යොදා ගනිමින්, තව විටක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින්, තව විටක මර කණ්ඩායම් යොදා ගනිමින් ඒ ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ සහ ඉල්ලීම් වලට මර්ධනය ගෙනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. අපි දැක්කා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුල, Facebook තුල, එහෙම නැත්නම් වෙබ් අඩවි තුල විවිධ කරුණු වාර්තා කරන අය හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම මේ ආණ්ඩුව සිදු කරමින් තිබෙනවා. එහි අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ ආණ්ඩුවට විරුද්ධව ජනතාවගේ පැත්තේ ඉඳන් යමක් ලියන්න හෝ ප්‍රකාශ කරන්න හෝ ඉඩ නොදීම සඳහා බිය ගැන්වීම. ඒතර ආණ්ඩුව පහුගිය කාලේ පුරාවට මෙවැනි අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම විශාල ප්‍රමාණයක් සිදු කොට තිබෙනවා. ඒ වගේම ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ වලට පොලිසිය ආණ්ඩුවේ නිල පොලිස් දෙපාර්තමේන්තුවේ මැදිහත් කොට පහර දීම් සිදු කොට තිබෙනවා. අපි දැක්ක පසුගියදා මෝදර ප්‍රදේශයේ පැවති දීවර උද්ඝෝෂණ සාධාරණ එකක්. මොකද පර්ල් නෞකාව ගිනිබත් වීම හරහා එම දීවර ජනතාවගේ ප්‍රධාන වෘත්තිය වන දීවර රස්සාවට බලපෑමක් ඇති වී තිබෙනවා. එන්ගේ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීමක් තිබෙනවා. අපට දීවර රස්සාව අහිමි වී තිබෙනවා. තෙල් මිල ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා අපිට සාධාරණයක් ඉටු කරන්න කියලා. හැබැයි එතෙන්ට ඒ ප්‍රදේශයේ පොලිසිය මැදිහත් වී පුද්ගලයන් පැහැරගෙන යන්න බියටපත් කරන්නත් උත්සාහ කරා. ඒ වගේම පසුගියදා අපි දැක්කා කොටුව දුම්රිය පොලිස් ස්ථානයේදී සිසුන් විසින් අධ්‍යාපනයේ මිලිටරීකරණය කිරීම සහ පෞද්ගලීකරණය කිරීම සඳහා දරන ප්‍රයත්නට විරුද්ධව ඔයම් සාමකාමී උද්ඝෝෂණ ක්‍රියාවලියක් නිරත වී තිබුණා. එතෙන්ට කඩා වැටුණු ආණ්ඩුවේ හමුදාව, ආණ්ඩුවේ පොලිසිය එතන තිබුණු පඹයින් පැහැරගෙන යමින් ඒ සුසුන් බියටපත් කරමින් ඒ විරෝධය මැඩ පැවැත්වීම සඳහා උත්සාහ කරා. ඒ වගේම අපි දැක්ක පසුගිය දවස්වල සමාජයේ විවිධ කරුණු ඉදිරිපත් කරන අයගේ ගෙවල් වලට පාන්දර ගිහිලා CID එක එය පැහැරගෙන යන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව ලියන, ආණ්ඩුවේ අපරාධ එළිදරව් කරන, ජනතාවගේ පැත්තේ ඉඳන් කරුණු ඉදිරිපත් කරන බොහෝ පිරිස් හඹාගෙන ගොස් මර්ධනය කිරීම සඳහා ප්‍රයත්නයකට මේ ආණ්ඩුව නිරත වී තිබෙනවා. එහි උච්චතම අවස්ථාවක් තමයි පෙරේදා මයංගනේදී සිද්ධ වෙන්නේ. අපි දන්නවා මේ රටේ අලුත් දෙයක් නොවේ. උඩ ඉන්න දේශපාලකයන්, යට ඉන්න දේශපාලකයන් සියලු දෙනාම, ඒ කියන්නේ උඩ යට ભેදකින් තොරව මහජනක දීපල නාස්ති කරන, මහජනක දීපල හොරකම් කරන, මහජනයාගේ ධනය විනාශ කරන පාලකයන් බවට පත් වී තිබුණා. ඒට ඕනතරම් උදාහරණ තිබෙනවා. අන්න එවැනි උදාහරණයක් තමයි රිදී මාලියා ප්‍රදේශයේ සිද්ධ වුණේ. විශේෂයෙන්ම ආණ්ඩුව පහුගිය අයවැයේකෙනෙත් විශාල ලෙස හඬ නගමින් ප්‍රකාශ කරා වද්ද මාර්ග ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩසටහනක් කියලා. ඒ සඳහා අයවැයේකෙනෙ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරා. ඒ මුදල් මේ රටේ මහජනයා බදු ගෙවලා භාණ්ඩාගාරයට එක් රැස් කොට තිබෙන මුදල්. ඒ මුදල් යොදවන්නේ මහජනයාගේ කාර්යයක් වෙන්නේ. ඒ නිසා මේ මුදල් යෙදවෙන ආකාරය පිළිබඳව, ඒ මහජනයාට යොදවන කාර්ය පිළිබඳව ජනතාව විමසිලිමත් වීම අතිශය වැදගත්. ඒක වැරද්දක් නෙවෙයි. ඒ අනුව තමයි රිදී මාලියද්ද ප්‍රදේශයේ මේ පාර එම කිලෝමීටර් ලක්ෂ වැඩසටහන ඇතුළේ ඉදි කරපු පාරක්.
එනිසේ ගම්වාසීන් කිව්වේ මොකක්ද? ඒ පාර ප්‍රමිතියෙන් සිදු වෙලා නැහැ. ඒ පාරේ මුදල් යටිමට ගැසීමක් සිදු වී තිබෙනවා. ජනතාව විශාල අනාරක්ෂිත භාවයට පත් වී තිබෙනවා. ඒ නිසා එම පාර නිසි පරිදි ඉටු කරන්න කියන ඉල්ලීම තමයි ජනතාවගේ තිබුණේ. ඔබ දකින්න ඇති ඒ ඡායාරූප අපි දැක්කොත් මේ තියෙන්නේ පාරයි. ඒ පාරේ එක පැතිබැම්මක් මේ තියෙන්නේ. මේ ප්‍රදේශයේ මේ හරිය තියෙන බෝක්කුව මෙතන තියෙනවා ඇල වතුර ගලාගෙන එන මේ තියෙන පැතිබැම්ම. ඉතින් ඔබලා දැකලා තියෙනවද මේ වගේ පැතිබැම්ම හිස් බැරල් ගෙනලා හිටවන? මේ වතුර ඇතුලේ මේ හිස් බැරල් හිටවලා සති දෙකකින් තුනෙන් මේක මලකට කල දිරාගෙන යනවා. මේ මුළු පාරම කඩාගෙන වැටෙනවා. මේ නාස්ති කරලා තියෙන මොනවද? මේ නාස්ති කරලා තිබෙන මහජනගේ ධනෙ. මෙතන පැතිබැම්මට මුදල් වෙන් කරනවා. ඒ මුදල් ටික යටිමඩි ගහ ගන්නවා. හිස් බැරල් ගෙනල්ලා පැතිබැම්මක් හදනවා. ඒ වගේ මේ ඒ පාරෙන් විතර තියෙන බෝක්කුවක්. ඔබ කාටවත් ඒ බෝක්කුව පේනවද? මෙන්න මෙහි තමයි බෝක්කුව තියෙන්නේ. මෙතන පාර. මේ පාරේ නම් බෝක්කුවට තියෙන මොකද ලොකු කාණුවක්. මෙතන. ඉතින් මොකද්ද මහජනයා කිව්වේ? මහජනයා පාරට බැලලා කිව්වේ මොකද්ද? ජීවිත අනතුරේ පැතිබෙම ඉදි කරුණු. මේක තමයි ජනතාවගේ ඉල්ලීම උනේ. ඔබට මතකයි මේ විදිහටම බදුල්ල ප්‍රදේශයේ අර පාරක් ප්‍රතිසංස්කරණය කිරීමේ හේතු කොටගෙන එතන විශාල පතලක් වගේ හැරිලා තිබුණා. එතන කුඩා පටියක් ඇදලා තිබුණා. අන්තිමට බස් රථයක් ගිහිල්ලා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා තමයි එතන ඒක ප්‍රතිසංස්කරණය පටන් ගත්තේ. ඒ නිසා මේ පුරවැසියන්ගේ සාධාරණ බියක් තිබෙනවා. මේ මෙතනින් යන වාහනය මේ කානුවට වැටුනොත් මොකද වෙන්නේ? මේ පැතිබැම්ම කඩාගෙන වැටුනොත් මොකද සිද්ධ වෙන්නේ? ඒ නිසා මේ පුරවැසියන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා තමයි මේ පුරවැසියන් ඒ ගම් වාසී පාරට බහලා කිව්වේ සාධාරණ ලෙස මෙම පාර ඉදි කරන්න ජීවිත අනතුරේ ඉලන්න එපා. මේ පැතිබැමි ඊටමත් ශක්තිමත් ගොඩනගන්න කියලා. මොකක්ද ඒකේ වැරද්ද? ඒකේ වැරද්දක් පේන්නේ හොරෙකුට විතරයි. ඒකේ වැරද්දක් පේන්නේ නාස්තිකාර නේද? ඒ ඉල්ලීමේ වැරද්දක් පේන්නේ නේද? නාස්තිකාර ක්‍රියාවලිය යෙදෙන අයට විතරයි. කිසිදු සාධාරණ පුරවැසියෙක් මේ පැතිබැමි ඉල්ලීම සඳහා කරන බලපෑම අසාධාරණ බලපෑමක් කියලා පිළිගන්නේ නැහැ. ඔබත් එහෙමම හිතනවා. හැබැයි සිදුුනේ මොකක්ද? එතෙන්ට අපේ මයංගන ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ඔහු විශාල සමාජ ක්‍රියාකාරකයකට ඒ ප්‍රදේශ වැඩ කරනවා. ඔහු එම ප්‍රතිබම්බ බලන්න යනවා ඒ ගම්වාසීන් එක්ක. මොකද සිද්ධ වෙන්නේ? එතෙන්ට මැර කණ්ඩායම් පැනලා ඔබ දකින්නේ නේද? පහ පාර එල්ල කරන ආකාරය, වාහනයට හේතු කරන ආකාරය, මැර කණ්ඩායම් පැනලා පහර දීමට ලක් කරනවා. මේ කවුද? එතන හිටිය රිදීමා ලියද්ද ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා. තව රිදීමා ලියද්ද ප්‍රාදේශ සභාවේ රැකියා ලක්ෂය යටතේ බඳවා ගන්න තරුණයා. තව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාත් එක්ක නිරන්තරයෙන් මෙවැනි අපරාධ ක්‍රියාවලින් නිරත වෙන මැරයි. ආවේ මොනවද? ආවේ ප්‍රාදේශ සභාවේ වාහනවල. ප්‍රාදේශ සභාවේ වාහනවල සභාපතිවරයා ඔහුගේ මැර කණ්ඩායම ප්‍රාදේශ සභාව වැඩ කරන සේවකයෙකුත් ගෙනල්ලා විශාල පහර දීමකට ලක් කරනවා එම ගම්වාසී. දැන් මේ මොකද කරන්නේ? මේ කරන්න හදන්නේ මොකක්ද? ආණ්ඩුව ජනතාවට ලබා දෙන සේවාවන්ගෙන් හොරකම් කරනකොට, වංචා කරනකොට, නාස්ති කරනකොට, නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම ඇති කරනකොට ඒක විරුද්ධව අදහස් දක්වන ජනතාවට මැර කණ්ඩායම් හරහා පහර දී බියවැද්දීමේ උත්සාහය මේ තිබෙන්නේ. මේ සාමාන්‍ය ගම්වල අහිංසක පුරවැසියන්. ඔවුන් කුඹුරක් කරගෙන, හේනක් කරගෙන සාමාන්‍ය ජීවිත වෙන පුරවැසියන්. කැබ් රථවලින්, ලොරි රථවලින් මැර කණ්ඩායම් 30ක් 40ක් පුරවගෙන ගිහිල්ලා ඒ ගම්වාසීන්ට පහර දෙනවා. ඔවුන් බියටපත් කරනවා. ඔබ හිතනවද මේ සාපරාධික ක්‍රියාවට අපේ රටේ නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? මේක අපි දන්නවා. මේ දේශපාලනය මෙහිමයි. උඩ ඉඳන් පහළ දක්වාම මේගොල්ලන්ගේ මැරකම් වලින්, ත්‍රාඩකම් වලින්, බිය ගැන්වීම වලින් රටක් පාලනය කරන්න පුළුවන් කියන කණ්ඩායමක් ඉන්නේ. විශේෂම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මානසිකත්වය කටයුතු කරන්නේ ජනතාව බියවද්දලා, රාජ්‍ය සේවකයන් බියවද්දලා, මහ බැංකු නිලධාරීන් බියවද්දලා
රට පාලනය කරන්න පුළුවන් වේවි කියලා. අන්නේ ජනාධිපතිවරයාගේ ආදර්ශය තමයි පුරවැසියන් බියවද්දවා රට පාලනය කරන්න පුළුවන් කියන ආදර්ශය තමයි මේ රිදිමාලියද්ද ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ආදර්ශය. ඒ නිසා අපි කියන්නේ මේකට වහාම නීති ක්‍රියාත්මක කළ යුතුයි. මේ සභාපතිවරු ගොඩක් අය අපි දන්නවා. ප්‍රදේශයේ ගත්තොත් මැර කණ්ඩායම් මන නියෝජිතයෝ. රජයේ කොන්ත්‍රාත්වල නියෝජිතයෝ. වැලිගොඩ දාන්නේ ඔවුන්ගේ හෙන්චයිය. නැත්තම් ඔහු ගස් කපන්නේ ඔවුන්. ගල්වලවල් පවත්වන්නේ ඔවුන්. සියලුම නීති විරෝධී ක්‍රියාමාර්ග වලට ගම්වල නීති විරෝධී වැඩ කටයුතු වල ගම්වල නායකත්ව දෙන්නේ සහාය සපයන්නේ මේ සභාපතිවරු. මේ සභාපතිවරයා ගත්තත් ඔහු ප්‍රධාන කොන්ත්‍රාත්කරුවෙක්. ඔහු ප්‍රධාන කොන්ත්‍රාත්කරුවෙක්. ඒ කොන්ත්‍රාත්කරුවා තමයි ප්‍රාදේශ සභාවේ සභාපති වෙලා තියෙන්නේ. ඉතින් යම් කොන්ත්‍රාත්තුවක් පිළිබඳව යම් පාරක් ඉදිරි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් හදපුවාම ඒ කොන්ත්‍රාත්කරු සභාපති ඇවිල්ලා මර කණ්ඩායමක පහර දෙනවා. ඒ නිසා මේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන විශාලතම ඛේද වාචකය තමයි මේ සිදුවීම් වලින් පෙන්වු කරන්නේ. මැරයෝ අපරාධකරුවන් වංචනිකයන් අපේ රටේ ජනතා නියෝජිත ආයතනවල ප්‍රාදේශ සභාවේ පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ ඉහළම පුටුවේ නියෝජනය කරන තත්ත්වයට අදපත් වී තිබෙනවා. අන්න ඒක තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ. මේ පිළිබඳව ඊයේ අපේ බලගල සහෝදරයා මයංගන ආසන සංවිධායක ඊට පළාත් සභා මන්ත්‍රී ඊයේ රිදිමාලියද්ද පොලිස් ස්ථානට පැමිණිල්ලක් දැම්මා. ඒ වගේ ගම්වාසීන් විසිනුත් පැමිණිලි ඉදිරිපත් කළා තිබෙනවා. එනිසා මේගොල්ලෝ අත්අඩංගුවට ගත යුතුයි. දැන්ට අපිට වාර්තා වෙන විදිහට 10 දෙනෙක් පමණ පිරිසක් අත්අඩංගුවට අරන් තිබෙනවා. හැබැයි සභාපතිවරු අත්අඩංගුවට අරන්නේ රහේ නායකයා අත්අඩංගුවට අරන්නේ මැරයන්ගේ නායකයා අත්අඩංගුවට අරන්නේ ඔවුන්ට උපදෙස් දෙන ලද ඔවුන් මෙහෙවන ලද ප්‍රධානතම අපරාධකරුවා තමයි මේ සභාපතිවරයා. හැබැයි සභාපතිවරු අත්අඩංගුවට ගන්නේ නැතුව අනිත් අය අත්අඩංගුවට අරන් තියෙනවා. මේකත් අපි දැකලා තියෙනවා පොඩ මේකත් එක නාටකයක්. මෙවැනි සමාජ ප්‍රශ්නයක් මතුවුනහම මෙවැනි සමාජ විරෝධයක් මතුවුනහම අත්අඩංගුවට ගන්නව නේද? උසාවියට ඉදිරිපත් කරනවා අප දෙනවා අප්පුඩි ගහලා ගෙදර යනවා. ප්‍රතිඥාපත්‍ර කරලා ගෙදර යනවා. මේව සංස්කෘතිකුත් අපේ රටේ නිර්මාණය වෙ තිබෙනවා. ඒ නිසා අපි බල කරලා කියන්නේ මේ අහිංසක ග්‍රාමීය ජනතාවට අපේ බලගල සහෝදරයට තර්ජනය කරමින් පහර දීම් පිළිබඳව මේ මැරයන් අත්අඩංගුවටගෙන නිසි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා අද දිනෙත් අපි රිදිමාලියද්ද ප්‍රාදේශ සභාව ඉස්සරහා විශාල උද්ඝෝෂණයක් ලෑස්ති කරලා තිබෙනවා. මේ මැර කණ්ඩායම් ව්‍යාප්තිය ක්‍රමානුකූල ජනතාවගේ උද්ඝෝෂණ වලට මැර කණ්ඩායම් යොදලා තර්ජනය කරමින් පහර දෙමින් යන ආදර මේ ප්‍රයත්නේ අපි ආරම්භයේදීම පරාද කළ යුතුයි. එනතම මාධ්‍යවේදියෙක් ඔබට කැමරාවක් උස්සගෙන පාර යන්න බෑ මැර කණ්ඩායම් තර්ජනය කරන්න පටන් ගනිමින්. මාධ්‍යවේදියෙක් ඔබට ගිහිල්ලා සමාජ අපරාධයක් වාර්තා කරන්න බැරි වේවි. එතන මැර කණ්ඩායම් පයින් සංස්කෘතියක් නිර්මාණය වේවි. ඒ වගේම ජනතාවට තමගේ සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න බැරි වේවි. මෙවැනි මැර කණ්ඩායම් කඩාපනිවි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අපි එකයි ආන්නේ. ආවේ මොකටද? විනයක් සහිත රටක් හදන්න. ආවේ මොකටද? නීතියක් සහිත රටක් හදන්න. අපි දන්න බොහෝ අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් කරගන්නකොට ඔහු නේද විනයක් තියෙන රටක් හදයි. ඔහු නීතියක් තියෙන රටක් හදයි කියලා බලාපොරොත්තු වුණා. දැන් ගෝඨාභය රාජපක්ෂගේ විනයද තමන්ගේ ආණ්ඩුවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා මැර කණ්ඩායම් එක්ක ගම්වලට පැනලා බියවද්දමින් පහර දෙන එකද ගෝඨාභය රාජපක්ෂගේ විනය. ඒ නිසා මේක පොලිසිය ආරා නීතිමය ක්‍රියාමාර්ග පමණක් නෙවෙයි. මෙම ප්‍රාදේශ සභාව ඔවුන්ගේ බලයේ තිබෙන ප්‍රාදේශ සභාව එහි නායකත්වය දරන්නේ මේ සභාපතිවරයා. ඔහුගේ ඉහළ නායකත්වයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඒ නිසා මොවුන් පිළිබඳ කරන දේශපාලන තීන්දුව මොකද්ද කියලා ගෝඨාභය කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ රට කියන්න ඕන. තමන්ගේ ප්‍රාදේශ සභාවල සභාපතිවරු මැර කණ්ඩායම් එක්ක ගම්වලට වැදිලා ගම්වැසියන්ට පහර දීම ඔහු අනුමත කරනවද නැද්ද? ඔහු අනුමත කරනවා නම් මොකද කළ යුතුවන්නේ? පොලිසිය හරහා නීතිමය ක්‍රියාමාර්ග වගේම ගෝඨාභය රාජපක්ෂලා මේකට විරුද්ධ දේශපාලන තීන්දුව ගන්නවා. මේ තමන්ගේ හෙන්චයියන් තමන්ගේ සභාපතිවරු තමන්ගේ පක්ෂ ක්‍රියාධරී ඔවුන්ට විරුද්ධ දේශපාලන තීන්දුවක් ගන්නවද කියලා බලාගෙන ඉන්න. ඒ නිසා
විනය එහෙම නැත්නම් නේද? එක නීතියක් තියෙන රටක් ඒවා වාක්‍ය විතරක් වෙන්න බෑ. ඒවට ඇත්ත පණ දෙන්න නම් මේ මැරයන් අත්අඩංගුවටගෙන නීතියේදී අවශ්‍ය දඬුවම් ලබා දීමත් මේ මැරයන් පිළිබඳව සභාපතිවරයා ඇතුළු මේ මැර කණ්ඩායම් පිළිබඳව දේශපාලන පක්ෂයකට මොකද කියන්නේ? පොදු ජන පෙරමුණ කියන පක්ෂේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මිය. පොදු ජන කියන පක්ෂේ රිදී මාලියාද ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා මේ මැරය. එනිසා උන් ගන්න දේශපාලන තීන්දුව මොකද්ද කියලා රටට කියන්න ඕන. ඒ වගේම අපි රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ ක්‍රමානුකූලව මේ මැරයෙන් යොදමින් ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ ජනතාවගේ සාධාරණ හඬගැන්වීම් වලට එරෙහිව මේ මැරයෙන් යොදන ක්‍රියාදාමයේ පරාජයට පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් සිලදාන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපි මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන සියලුම බලපෑම් කරන්නත් අපි සූදානම්. එනිසා මේ ක්‍රමානුකූලව වර්ධනය වෙමින් එන මේ මර්ධනකාරී වැඩපිළිවෙල පරාජයට පත් කිරීම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ වගේම මාධ්‍යවේදීන් හැටියට ඔබටත් මේ රටේ පුරවැසියන්ටත් විශාල වගකීමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. දැන් පළමු කොටම මීට පෙර කිව්වේ මේ රට ගොඩනැගීමට මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කර හැකි වන්නේ මහින්ද රාජපක්ෂට කියලා. ඊට පස්සේ කියන්න පටන් ගත්ත නෑ මහින්ද රාජපක්ෂට බෑ මේ රට සෞභාග්‍ය කරාගෙන යන්න පුළුවන් වෙන්නේ කාටද? ගෝඨාභය රාජපක්ෂට කිව්වා. නේද? ඒ වෙලාවේ සමහර තැන්වල මට මතකයි වාර්තා කරා නිකන් පසුකුසුවක් ගියා. ගෝඨාභයට වැඩ කරන්න දෙන්නෙත් නෑ මහින්ද කියලා. ඒ තරමට ගෝඨාභය තමයි මේක හදන්නේ කියලා කිව්වා. දැන් මොකද්ද කියන්නේ? නෑ දැන් මේ රටේ අනාගතය නිර්මාණය කරන්න පුළුවන් බැසිල් රාජපක්ෂට. හැබැයි ඒක කියනකොට මේකෙන් පිළිගන්නව මොකද්ද? එහෙනම් ගෝඨාභය හා මහින්ද අසාර්ථකයි. ඒකනේ කියන්නේ. එන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අසාර්ථකයි. ඔවුන්ට ආර්ථික ගොඩනැගීම් පිළිබඳ දැක්මක් නැහැ. ඔවුන්ට ආර්ථිකයේ ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් නැහැ. ඔවුන්ට ආර්ථිකයේ ප්‍රධාන මූලධර්මවත් තේරෙන්නේ නැහැ. ඒක නම් ටිකක් හරි. තේරෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේක ගොඩ ගන්න ගින්න ඕන බැසිල් රාජපක්ෂ කියලා. බැසිල් රාජපක්ෂත් ඔය ටික දවසක් ගිහපුවම කියයි නේද වෙන රාජපක්ෂ දරුවෙක්වත් මේකට ගේන්න ඕන කියලා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ පෙන්눔 කරමින් තිබෙන්නේ මේ පාලකයන්ගේ අසාර්ථකකමත් ඔවුන් අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකකමත් තනි පුද්ගලයන්ට පටවා තනි පුද්ගලයන් ගෙනලා ගොඩ ගන්න පුළුවන් මැජික් කාරයෙක් ගෙනලා ඉන්ද්‍රජාලිකයෙක් ගෙනලා ගොඩ ගන්න පුළුවන් වගේ මතයක් තමයි යදන්නේ. දැන් හරි. මේ ආණ්ඩුවේ මේ වෙනකම් බැසිල් රාජපක්ෂ කවුද? එයා නිකන් ගෙදරට වෙලා ඒක ඇමරිකාවේ තමන්ගේ දුවා දරුවන් ගාවටලා හිටපු කෙනෙක් නෙවෙයි. නේද? يعني අපිට එහෙමනම් අඩුමතරමේ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකෙක් නෙවෙයි. මේ ආණ්ඩුවට මැදිහත් වෙලා නැහැ. ඔහු ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල තමන්ගේ දුවා දරුවන් එක්ක තමන්ගේ මුණුබුරන් එක්ක සතුට සාමිච්චෙන් ජීවත් වෙමින් හිටියේ. දැන් මේ රට ඇති වී තිබෙන අර්බුදය දැකලා ඒක බේරා ගැනීම සඳහා ඉක්මනින් එන්න ඕන කියලා ආපු කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ ඉඳන් මේ ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම් කරේ බැසිල් රාජපක්ෂ. උදාහරණයකට ගත්තොත් 2020 අප්‍රේල් මාසයේ බැසිල් රාජපක්ෂ පත් කරා ආර්ථික පුනර්ජනනය හා දිලිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය. ඒ කියන්නේ ආර්ථිකය වර්ධනය කරන්නත් ඒක ශක්තිමත් කරන්නත් දිලිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානය බැසිල් රාජපක්ෂ. එහෙනම් මේ ආර්ථිකය ඇති වී තිබෙන ප්‍රශ්නය අද ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවලත් වග කියන්න ඕන බැසිල් රාජපක්ෂ. මේ අර්ථයෙන් ගත්තා. ඊළඟ පටන් ගත්තා කොවිඩ් වසංගතය ආවට පස්සේ අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව මෙහෙවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානියා බැසිල් රාජපක්ෂ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉතර පත් කරා. එතකොට මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන නේද ආර්ථික අපහසුතාවයට පත් වෙනකොට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න ඒ වගේම පසුවිපරම් කරන්න සම්බන්ධීකරණය කරන්න බැසිල් රාජපක්ෂ කොවිඩ් වසංගතය උස්සන්න වෙනකොටම රටෙත් නැහැ.
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල. හරිද? එතකොට එහෙනම් කොවිඩ් වසංගතයේ තත්ත්ව වෙන අත්‍යවශ්‍ය සේවා සම්පූර්ණ වුණාද? ජනතාවගේ මූලික වමනාවන්ට උත්තර හොයන්න සමත් වුණාද නැහැ? එහෙනම් ඒකත් අසාර්ථකයි. ඊළඟ පත් කර අලුත් කාර්ය සාධක බලකාය දේශගුණ විපර්යාසයට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම සහ කාර්ය සාධක බලකාය. ඒකෙන් තමයි කාබනික පොර කතාව යන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ නේද? ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රධානියා බැසිල් රාජපක්ෂ සාර්ථක වෙලාද? අද ගොවි ජනතාව රට හැමතැනම පාරට බහැලා. නේද? බැසිල් රාජපක්ෂ ලංකාවේ හිටියෙත් නෑ ඒ වෙලාවේ. තාමත් එහෙමයි නේද? ගොවි ජනතාව පාරට බහැලා. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? බැසිල් රාජපක්ෂ මේ අමුතු ජීවියෙක් නෙවෙයි මේ. එකපාර වෙනස් ග්‍රහ ලෝකයකින් ඇවිල්ලා රටේ ප්‍රශ්න දැකලා මේ ප්‍රශ්න විසඳීම සඳහා නේද විශාල ඥානයක් සහිතව මැදිහත් වීම සඳහා විවිධ ඉන්ද්‍රජාලිකයක් ලෙස පාත් වෙන කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ සිට මේ ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම්කරුවෙක්. හරිද? ඔබට මතක ඇති එක නාලිකාවට ගිහලා බැසිල් රාජපක්ෂ කිව්වේ මොකක්ද? යුක්‍රේන් සංචාරකයන් අපි ගේන්නේ කොවිඩ් යුක්‍රේන් සංචාරකයන් හරහා පැතිරෙනවාද කියලා පරීක්ෂා කරන්න. නේද? ඒ කියන්නේ අපේ රටේ පුරවැසියන් පරීක්ෂණාගාරක මිනිස්සු බවට පත් කරගත්තා. හරිද? පත් කරගෙන තමයි බැසිල් රාජපක්ෂ කියන පරීක්ෂණේ සමත්. ඔව් සමත් මොන පැත්තටද? නේද? ඇතිතරමට නේද? ලංකාවේ නොතිබුණු වර්ගයේ ප්‍රභේද පවා යුක්‍රේන වුණ ලංකාවට ආවා. ඒ නිසා මේ අසාර්ථකත්වයේ ප්‍රධානතම කාර්යභාරයක් ගෝඨාභයට වගේම බැසිල් රාජපක්ෂටත් පැවරෙනවා. ඇත්ත ගත්තොත් මොකක්ද දන්නවද? මේ ත්‍රිමූර්තියම අසමත්. නේද? කවුද? මහින්ද, බැසිල්, ගෝඨා. මේ ත්‍රිමූර්තියට තව අල්ලන කට්ටියන පිටිපස්සේ ඉඳන්. නේද කවුද? චමල් රාජපක්ෂ. හරිද? ඊට පස්සේ කවුද? නාමල් රාජපක්ෂ. සාසේන්ද්‍ර රාජපක්ෂ. රසනංගිගේ පුතා නිපුණ රණවක. මේ පවුල. මේගොල්ලෝ අසාර්ථකයි. මේගොල්ලෝ අනුගමනය කරලාද ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථකයි. මේගොල්ලෝ අනුගමනය කරලාද ආණ්ඩුකරණය අසාර්ථකයි. ඒගොල්ලන්ගේ මැදිහත් වීම අසාර්ථකයි. දැන් මොකද කරන්නේ? විශාල මාධ්‍ය මෙහෙයුමක් කරන මොකද්ද? නේ අසාර්ථක මහින්ද ගෝඨාභය ඒ සාර්ථක බවටපත් කිරීමේ මෙහෙයුම් කරුවා බැසිල් රාජපක්ෂ කියලා මාධ්‍ය මෙහෙයුමක් විතරයි. ඒ නිසා බැසිල් පාර්ලිමේන්තුවේ ඉන්නවද? බැසිල් ගෙදර ඉන්නවද? බැසිල් ලොස් ඇන්ජලිස් වල ඉන්නවද? එහෙම නැත්නම් බැසිල් නේද දරුමුණු මුරන් එක්ක දරු සුරතල් බලමින් ඉන්නවද? නේද? ඒ කිසිවක් අපිට අදාළ නැහැ. මොකද මේ අර්බුදේ නිමවුම් කරුවන් සහ මේ අර්බුදය තීව්‍ර කරන්නන් ඔවුන් නිසා. ඒ වගේම අපේ රටේ මේ පුරවැසියන් ඉල්ලා හිටනවා. මෙවැනි පවුලක් අතට අපේ රටේ මුළු බලය කේන්ද්‍ර කරලා දෙන්න ඕනද? ඒ ප්‍රශ්නේ ගැන මේ රටේ ජනතාවට කල්පනා කරන්න කියලා හිතනවා. ඒ වගේම මේ අර්බුදයේම නිර්මාතෘ මේ අර්බුදයේම පවත්වාගෙන යන කණ්ඩායම තමයි මේගොල්ලෝ කියලා අපි හිතනවා. ඔබතුමා මේ රටේ ඉතුරු විශ්වකර්ම හැමදෙම දැන් කාබනික පොර වගාව සම්බන්ධව දැන් රසායනික පොර විශ්වසයිතයි ශරීර විද්‍යාවාද හදනවා ඒක මේ පාර්ශ්වයේ පස්සට අධ්‍යක්ෂකේ දැන් මේ අවස්ථාවේ කාබනික පොර වලට හුරු වීම රටකට හොඳයි නේද? ඇත්තට ගත්තොත් විශේෂයෙන්ම රජරට පළාතේ වකුගඩු රෝගය පිළිබඳව විවිධ පර්යේෂණ වාර්තා එක වාර්තාවකින් ඇවිල්ලා කිව්වා මේ වකුගඩු රෝගය ව්‍යාප්ත වෙන්නේ ජලයේ හැදෙන ඇල්ගී වර්ගයක් නිසා. ඒ නිසා මේ ඇල්ගී හේතු කොට තමයි මේ වකුගඩු රෝගය කියලා එක පර්යේෂණ වාර්තාවක් ආවා. තව පර්යේෂණ වාර්තාවක් ආවා මේ ග්‍රාමීය ජනතාව වැවි නෙළුම් මල කනවා. මේ නෙළුම් මල වල හැදෙන ඇල්ගී වර්ගයක් හේතු කරගෙන තමයි මේ වකුගඩු රෝගය ව්‍යාප්ත වෙන්නේ කියලා තව පරීක්ෂණ වාර්තාවක් ආවා. තව පරීක්ෂණ වාර්තාවක් ආවා මෙම වකුගඩු රෝගේ ව්‍යාප්ත වෙන්න හේතු වෙලා තිබෙන්නේ මේ ඇලුමිනියම් භාජන පාවිච්චි කිරීම කියලා. ඒ නිසා ඒ කාලේ මට මතකයි තිස්ස කරල්ලියක් දමාත්වරය මැද වච්චි ඉන්නකොට ඔහු ගිහිල්ලා ඇලුමිනියම් භාජන වෙනුවට මැටි භාජන බෙදුවා. මොකද මේක තමයි එක හේතුවක් කියලා ආවා. ඊට පස්සේ තව පරීක්ෂණ වාර්තාවක් ආවා මේ වකුගඩු රෝගය ගැඹුරු ඒ කියන්නේ භූගත ජලයේ පාවිච්චි කරන අයට තමයි මේක හැදෙන්නේ. මතු පිට ජලය පාවිච්චි කරන අයට හැදෙන්නේ නැහැ කියලා මේ පරීක්ෂණ වාර්තාවේ කිව්වා.
පදවි වැවේ වතුර පාවිච්චි කරන අයට හැදෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රදේශයේ ලිඳින් වතුර ගන්න අයට භූගත ජල ගන්න අයට මේක හැදෙනවා කියලා. ඒ නිසා විවිධ පරීක්ෂණ වාර්තා තිබෙනවා. හැබැයි එකක් තියෙනවා. මේ පරීක්ෂණ වාර්තා ඔක්කොගෙම එක සම්බන්ධයක් තියෙන ජලය. ඇල්ගී වර්ග ගත්තත් ජලය, ඇලුමිනියම් භාජනය ගත්තත් ජලය, නෙළුම් මලය ගත්තත් ජලය, ඊට පස්සේ මතු පිට ජලය පැලුවත් ජලය. ඒ නිසා මේ ජලයත් එක්ක සම්බන්ධය කියන සාධාරණ සැකයක් තිබෙනවා. ඒ වගේම තවත් ඔය නාත දෙයියෝ වගේ කියපු අය ඉන්නවා. මේකට කැඩ්මියම් වගේ මූලද්‍රව්‍ය හේතු වී තිබෙනවා. ඒවට පොහොර වගේ පාවිච්චි කරනවා කියලා. ඉතින් මෙන්න පරීක්ෂණ වාර්තා තියෙනවා. ඒ නිසා කොහොම වුණත් මේ රසායනික යෙදුම් ස්වභාවික නැහැ. නේද? ඕනෑම රසායනික යෙදුමක් ස්වභාවික නැහැ. ඒ නිසා රසායනික යෙදුමක අහිතකර ප්‍රතිඵල ඇති වෙනවා. ඒක හරි. ඒ නිසා අපි ක්‍රමානුකූලව රසායනික යෙදුම් අඩු කරමින් කාබනික යෙදුම් වලට යනවා නම් ඒක හොඳයි. ඒක අපි අද නෙවෙයි අපි 2000 වසරේදී අපේ පස් අවුරුදු සැලැස්ම වැඩසටහන බැලුවා නම් අපි ඒක ඉදිරිපත් කළා තිබෙනවා. ක්‍රමානුකූලව රසායනික යෙදුම් අඩු කරමින් කාබනික යෙදුම් වලට අපේ රටේ කුසකර්මාන්තය පරිවර්තනය කළ යුතුයි කියලා. ක්‍රමානුකූලව. පසුගිය ජනාධිපති වර්ණයේදීත් ගෝඨාභය රාජපක්ෂත් සජිත් ප්‍රේමදාසත් තරඟිට රසායනික පොහොර යෙදුම් නිකන් දෙනවා කියනකොට අපි කිව්වේ මොකද්ද? සහන ආධාරයේ 7කින්වත් වැඩි කරන්නේ නැහැ. අපේ ප්‍රමුඛතාවයේ තියෙන කාබනික යෙදුම් වැඩි කරන්න කියලා. ඒ නිසා අපි ප්‍රතිපත්තියක් ලෙස පක්ෂපාතී රසායනික යෙදුම් ක්‍රමානුකූලව අඩු කරමින් කාබනික යෙදුම් වැඩි කිරීම ප්‍රතිපත්තිය ලෙස අපි එකඟයි. හැබැයි එය නිකම් මේ කාමරයක් ඇතුලේ මේ පුටුව මාරු කරනවා වගේ නේද? ලී පුටුවක් තියෙන එකට මොකද්ද මේ ප්ලාස්ටික් පුටුවක් ගේනවා වගේ නේද? පුටුව අයින් කරලා තව පුටුවක් තියනවා වගේ එකක් නෙවෙයි. මේ කුසකර්මාන්තයත් එක්ක අපේ ආහාර සුරක්ෂිතතාවය වැදගත්. ඒ කියන්නේ රටේ ජනතාවට මූලික ආහාර සපයන්නේ කුසකර්මාන්තය. ඒ වගේම අපේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයේ තියෙන්නේ ජීවිතය ආරක්ෂා වෙලා තියෙන ජීවන උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන කුසකර්මාන්තය. ඒතර අපි මේ පරිවර්තනය කරනකොට අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයට කුමක්ද වෙන්නේ? ඒ වගේම කුසකර්මාන්තය තමන්ගේ ජීවිතය බවට පත් කරගත්තු පුරවැසියන්ට ප්‍රධාන ජීවන උපාය මාර්ග බවට පත් කරගත්තු පුරවැසියන්ට මොකද වෙන්නේ? ඔය දෙකම කල්පනා කළ යුතුයි. එහෙනම් මේ පරිවර්තනේ පුටුවක් අයින් කරලා තව පුටුවක් තියනවා වගේ නෙවෙයි ක්‍රමානුකූලව සිදුවිය යුතු පරිවර්තනය. ඒ නිසා දැන් මොකද වෙලා තිබෙන්නේ? දැම්මම ක්‍රමානුකූලව හාල් හිගියක සැකේ මතුවලා තිබෙනවා. ඒ නිසා බන්දුල ගුණවර්ධන වෙනද අමාත්‍යවරයා පහුගියදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා පොන්නි සම්බා මෙට්‍රික් ටන් ලක්ෂයක් ගේන. ඒ වගේම බාස්මති මෙට්‍රික් ටන් 6000ක් මේ වෙනකොට ගෙනල්ලා තියෙනවා. දැන් එතකොට මේ සැලැස්මේ තියෙන පුරවැසියන්ට රසායනික යෙදුම් වලින් තොර කාබනික ආහාර ලබා දෙන්න නම් පොන්නි සම්බ හදලා තියෙන්නේ කවර කාබනික පොහොර යොදලාද? සාමාන්‍ය වාර්තාවල පෙන්නනවා අපිටත් වඩා වැඩි රසායනික යෙදුම් ඉන්දියාවේ. දැන් අපි මොකද කරලා තියෙන්නේ? අපේ එක නතර කරලා අපිටත් වඩා වැඩි රසායනික පොහොර යොදවපු ඉන්දියන් හාල් කවන්න හදනවා. හරිද? ඒක අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරලා තිබෙනවා. ඊළඟ ගොවියන් මේ කාබනික පොහොර හදලා මැෂින් ගෙනල්ලා පැකට් කරලා ප්‍රමිතිය හදලා ගොවිය ගාවට එනවට මොකද වෙලා තියෙන්නේ? ගොවිය අද බිම සකස් කරලා තියෙන වර්තාපල් හිටවන්න වෙලිමඩ ගොවිය. හැබැයි වෙලිමඩ ගොවියට මොකද වෙලා තිබෙන්නේ? අද අර්ථාපල් බීජ ඉන්දීම සඳහා අවශ්‍ය කරන රසායනික යෙදුම් නැ පොහොර නැහැ. ඔවුන් පාරට බැල උද්ඝෝෂණය කරනවා. අද විශේෂයෙන්ම එප්පාවල කටිය උපදේශී ගොවි ජනතාව ඔවුන්ගේ කුඹුරට දින ඔවුන්ගේ වී වගාවට දින 45කට වඩා ගත වී තිබෙනවා. යූරියා දෙපාරක් යොදලා බණ්ඩි පොරත් යොදන අවස්ථාව වෙලා තිබෙනවා. පොහොර බිඳක් ලැබිලා නැහැ. පහුගියදා එප්පාවල නගරයට ඇවිල්ලා ඒගොල්ලෝ කෑ ගහනවා. අපි ඉදිරිපිට අපි වපුරලද කුඹුරු යායේ විනාශ වෙමින් තිබෙනවා. මේකට සුදුසු පොහොර දෙන්න කියලා. මා දන්න අය ඉන්නවා. අපි දන්නවා විශාල මිරිස් වගාව කරපු අපි දන්න හිතවතුන් ඉන්නවා. ඔව් මිරිස් වගාව මුළුමනි මත්තරිය. ඒ කොළ කොට වෙනවා. කල මේ ගහ බාල වෙනවා. හරිද? මේකට යෙදුම් ටික නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ ප්‍රධාන ජීවන උපාය මාර්ගය ඒගොල්ලන්ට අත්හරින්න වෙලා තිබෙනවා. මම දැක්කා වතුක කුඩා තේ වතු හිමියන්. ඔවුන්ට තේ සඳහා අවශ්‍ය වෙන රසායනික යෙදුම් ටික නැහැ. ඒ නිසා සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඔවුන්ට තේ දළු කඩන්න බැරි වෙලා තිබෙනවා.
වත්ත පාළු වෙමින් යනවා. වත්ත නාටු වෙමින් යනවා. ඔවුන් හූල්ලමින් ඉන්න තමන්ගේ තේ වත්ත දිහා බලාගෙන. ගොවියා හූල්ලමින් ඉන්න තමන්ගේ කුඹුර දිහා බලාගෙන. ගොවියා හූල්ලමින් ඉන්න තමන්ගේ අර්ථාපල් ටික හිටව ගන්න බැරුව. ජනාධිපති කියනවා මේ තීන්දුව ආපසු ගන්න. හොඳයි. මම දන්නේ නේද? එතුමා ගන්න නැහැ කිව්වට මොකක් කරයිද කියලා. එතුමා ගන්න නැහැ කිව්වොත් ගොඩක් දේවල් අනිත් පැත්තට හරවලා තියෙන්නේ. හැබැයි හොඳයි. හැබැයි අපි අහන්නේ මේ නිශ්චිත මොහොතේ අසීරුවට පත් වෙලා ඉන්න, විපතට පත් වෙලා ඉන්න හූල්ලමින් ඉන්න ගොවි ජනතාවට දෙන විසඳුම මොකක්ද? ඒ විසඳුම කිසිවක් නැතුව ඒගොල්ලෝ ඇස් ඉදිරිපිට තමන්ගේ කුඹුර මිය යන්න ඉඩ දෙමින්, තමන්ගේ තේවත්ත පාළු වෙන්න ඉඩ දෙමින්, තමන්ගේ නේද එළවලු වගාව විනාශ වෙන්න ඉඩ දෙමින් කඳුළු සලමින් ගොවී ඉන්නවා මේ වෙන ප්‍රතිපත්ති කතා කියන. ඒ නිසා අපේ විරෝධය තියෙන නොතෙන්ට. එහෙම නැතුව හොඳට තේරුම් ගන්න ඕන. ඔය ගොඩාක් අය රසායනික යෙදුම් පස්සේ යනකොට, ගොඩාක් අය බහුජාතික සමාගම් වලින් යැපෙනකොට අපි හැමදාමත් මේ බහුජාතික සමාගම් වලට විරුද්ධව ක්‍රමානුකූලව අපේ රටේ කාබනික යෙදුම් වැඩි කරන්න ඕන කියලා ප්‍රතිපත්තියට දේශපාලන ව්‍යාපාරයයි. හැබැයි ඒ ප්‍රතිපත්තින මා කීපර මූලික කරුණු දෙක සැලකිල්ලක් කරගෙන ක්‍රමානුකූලව අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට ඇති වෙන බලපෑම අඩු කරමින් ක්‍රමානුකූලව ගොවි ජනතාවගේ දෛනික කුස්කර්මාන්තයට වෙන බලපෑම අවම කරමින් තමයි මේ ප්‍රතිපත්තියට මාරු වෙන්න ඕනකම තිබෙන්නේ. මේක ගෝඨාභය රාජපක්ෂගේ ගෙදර ගෙවත්ත පිළිබඳ ප්‍රශ්නයක් නම් ඔහුට හෙට පුළුවන් එක මාරු කරන්න. හැබැයි මේක අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයත් විශාල ආදායම් මාර්ගයක් ජීවිතේ බවට පත් කරගත්තු කුස්කර්මාන්තයේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නේ තමයි අපි මතු කරමින් තිබෙන්නේ. එසේ නැතුව කාබනික පොහොර සඳහා කාබනික යෙදවුම් සඳහා කරන පරිවර්තනයට විරුද්ධතාවයක් නෙමෙයි අපි ප්‍රකාශ තිබෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම නේද? නමතර ප්‍රශ්න නැත්තම් අපි එන අවසන් කරගමු. ඉතින් අපි විශේෂයෙන් ඉල්ලා හිටනවා ආරම්භය වැඩිපුර වාර්තා කරයි කියලා නේද? කියලා මොකද මේ මර ක්‍රියාව නතර කරන්න ඕන. ඔබ දැක්කනම් ඒ අහිංසක ගැමියන්ට නේද මත්පැන් පානය කරමින් විවිධ ත්‍රාඩකම් යදුළු කණ්ඩායම එල්ල කරන පහ පාරෙල්ල කරන විදිය, උපය වද්දන විදිය. ඒ නිසා මෙන්න මේකට විරුද්ධව අපි හිතනවා මාධ්‍ය වේදිකෙන් ඔබ හඬ නගන්න. ඔබගේ මාධ්‍ය ආයතන තුල මේකට අවශ්‍ය උපරිම මැදිහත් වීම කරලා ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලමි. එහෙනම් අපි අවසන් කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.